ළඟ දෙවෙනි ස්ලයිඩ් හරියට. ඊට පස්සේ කතා කරන්නේ ඉන්ෆ්ලෝරසන්ස් ගැන. ඒ කියන්නේ මල් ගොඩක් එකතු වෙලා මල් පොකුරට තියෙද්දි ඒකට කියන නම් ටිකට තමයි ඉන්ෆ්ලෝරසන්ස් කියන්නේ. Inflorescence is an arrangement of flowers on the floral axis, may be terminal or axillary in position. මල් ගොඩක් කොහොමද මේ මල් එක ඉත්තක කොහොමද ඒවා මේ arrange වෙලා තියෙන්නේ? ඒවා එක්ක මල මුදුනේ හැදිලා තියෙනවද නැත්නම් ඒ axis එකේ යට ඉඳන් උඩට axillary විදියට හැදිලා තියෙනවද? ඒක ගැන තමයි inflorescence එකේදී කතා කරන්නේ. ඊට පස්සේ solitary flower. solitary flower කියන්නේ ඔය මේ කහපාට මලක් දාලා තියෙන්නේ. ඒ වගේ තනියෙන් පිපෙන එක මලකට තමයි solitary කියන්නේ. solo කියන්නේ එකක් කියන එකනේ. ඒ අදහසෙන් තමයි solitary කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ දාලා තියෙනවා ගහේ දැන් මේ මල් ඉත එන ඒ මේකට කියන්නේ stem එක. ඊට පස්සේ කොළයක නැට්ටට කියනවා petiole කියලා. කොළයට කියන්නේ leaf. ඒක දන්නවනේ. ඊට පස්සේ peduncle. peduncle කියන්නේ මේ මලේ නැට්ටට. ඒ මල් නැටි සෙට් එකම එකතු වෙලා තියෙන මේ ප්‍රධාන නැට්ට තියෙන එක තමයි peduncle. ඊට පස්සේ pedicel. pedicel කියන්නේ මලේ නැට්ටට, මලේ නටුවට. ඊට පස්සේ flower. මේ pedicel, petiole ওই ටික තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. ඒ ටික ටිකක් බලා ගන්න. ඊට පස්සේ මේ දම් පාට මලේ තමයි තියෙන්නේ ටර්මිනල් විදියට. ඒ කියන්නේ මේ මල් වටේට arrange වෙලා තියෙන එක තමයි ටර්මිනල්. අරක solitary ඒකෙත් දීලා තියෙනවා පෙඩිසල් එක ගැන. පෙඩිසල් කියන්නේ මලේ නැට්ට. petiole එකයි පෙඩිසල් එකයි ටිකක් මතක තියාගන්න. නම් ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ inflorescence types. මේකේ තියෙනවා simple කියලා තියෙනවා, අය compound තියෙනවා, අය special type කියලා තියෙනවා. simple කියන්නේ සරල කියන අදහසමයි. ඒකේ තියෙනවා රේස්මෝස් හරි සයිමෝස් හරි. රේස්මෝස් කියන්නේ indeterminate. ඒ කියන්නේ මලෙන් ගහේ මේ growth එක මේ දැන් සමහර ගස්වල තියෙනවනේ මල පිපුණා කියන්නේ එතනින් එහාට ගහ හැදෙන්නේ නැහැ. ඒක තමයි මේ determinate කියන්නේ. මලෙන් determinate කරනවා එයාගේ growth එක. ඊට පස්සේ indeterminate. indeterminate කියන්නේ මල පිපෙන උස අදාළ නැහැ, ගහ ඊට වඩා හැදෙන්න පුළුවන්. එතකොට ඒවට තමයි indeterminate කියන්නේ. ඒ indeterminate type එකේදී තියෙනවා spike, corymb, raceme, spadix, umbel, capitulum කියලා මේ මල් ಜಾති ටික. මේ මල් ಜಾති ටික ඊට පස්සේ මේ රූපත් එක්ක තියෙනවා. ඊට පස්සේ determinate. determinate කියන්නේ ඒ මලෙන් ඒ ගහේ growth එක මේ එතනින් එහාට නවත්තනවා. uniparous cyme, biparous cyme, multiparous cyme. ඒක දෙන්නේ cyme ಜಾති ටික. ඒක තමයි simple එකට එන්නේ. ඊට පස්සේ compound. මේ මල් වල මේ රූපෙත් එක්ක මේ නම් ටික මතක තියාගන්න. සිංහලෙන් නම් මේවා මේ හොයලා පාඩම් කරනවට වඩා රූපෙත් එක්ක බලා ගන්න එක තමයි හොඳ. ඊට පස්සේ compound. compound එක කියන්නේ කිව්වමත් තේරෙන මල් ගොඩක් තියෙනවා කියන. ඒකෙත් compound spike, compound umbel, compound corymb, එහෙම නැත්නම් panicle. panicle කියන එක ගොඩක් තැන්වල අහු වෙනවා. ඒ කිව්වොත් ඒක මේ තියෙන්නේ වී ගහේ. වී ගස් වල හැදෙන්නේ එකට. ඒකට තමයි panicle කියන්නේ. ඊට පස්සේ ස්පෙෂල් ටයිප්. ඒකට අදාළ වෙනවා සියතියමුයි verticillus type. නම් ඊළඟ ස්ලයිඩ් එක. මේකේ දීලා තියෙනවා simple inflorescence කියන. ඒකේ indeterminate type. indeterminate කියන්නේ මල කොච්චර උසට හැදුනත් එතනින් එහාටත් ගහ හැදෙන්න පුළුවන්. මලටයි ගහේ growth එකටයි සම්බන්ධතාවයක් නැහැ මේ જાතියේ. මේකෙදි no terminal flower, lateral flowers only. terminal flowers නැල්ලු lateral flowers විතරයි. මේකෙදි දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා raceme, spike, corymb, umbel ඒ වගේ ඒවා ගැන. එතකොට raceme මේකේ මේ දීලා තියෙන raceme කියන්නේ ඔය පළවෙනියටම තියෙන එක. ඒ කියන්නේ ඒකේ zigzag විදියට හැදිලා තියෙන්නේ pedicellate flowers on elongated peduncle. peduncle එක හොඳටම දිගයි. ඒ වගේම ඒකේ මල් හැදෙන්න මේ pedicel එකක් තියෙන්න ඕනේ. pedicellate කියන්නේ pedicel එක තියෙනවා කියන එක. එතකොට මේ මල් වලට මල් නැට්ටක් තියෙනවා. මල් නැට්ටක් තියෙන දිගට හැදිලා තියෙන මල් జాතියට තමයි raceme කියන්නේ. ඊට පස්සේ spike. ඒකෙදි sessile flowers. sessile කියන්නේ ඒකේ නැට්ටක් නැහැ කියන එක. මේ spike එකේ දාලා තියෙන නිකම්ම මල එයාගේ මේ peduncle එකට නිකම්ම සෙට් වෙලා තියෙන්නේ. ඒක තමයි sessile කියන්නේ.
sessile flowers on elongated peduncle. මේකට උදාහරණය තමයි මේ උදාහරණ ටික ටික මතක තියාගන්න. අර රැසෙම් එකට එනවා රැඩිෂ්. ඒ කියන්නේ රාබු. ඊට පස්සේ කොරිම් කියන්නේ short peduncle. pedicels are in different size. peduncle එක short. ඒ කියන්නේ අර රැසෙම් වලටත් ස්පයික් වලටත් වඩා එයාගේ මේ peduncle එක කොටයි. ඒ වගේම pedicels are in different size. pedicel එක different size කියන්නේ අර මල එකම මේ පොකුරට තියෙන හැදෙනකොට දැන් උඩ තියෙන මලෙන් උඩම තියෙන මලේ නැට්ට කොටයි ඊට පස්සේ යටින් තියෙන ඒවා ඊට වඩා දිගයි. ඒ වගේ හැදිලා කෝන් එකක් විදියට නෙමෙයි මේක හැදිලා තියෙන්නේ. ඒකින්ද තමයි මේකේ sizes වෙනස් කියන්නේ. ඔය කොරිම් එක මේ දාලා තියෙන්නේ. ඔක්කොම එකම size එකට එන්න ඕන නිසා එක එක මේ නැටි එක එක ගාන වෙලා ඔක්කොම එකම මට්ටමේ තමයි මල් ටික තියෙන්නේ. ඒකට තමයි කොරිම් කියන්නේ. ඊට පස්සේ උම්බෙල්. මේකෙත් short peduncle similar size pedicel same level flowers. මේකෙත් flowers තියෙන්න පුළුවන්. අරක මේ ටිකක් වක්‍රාකාරවනේ හැදිලා තියෙන්නේ. එනකොට උම්බෙල් එකේ ගානට එකම මේ තිරස් මට්ටමට ඔක්කොම හැදිලා තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒකේ pedicels මේ එකම සමාන ගානලු මල් ටික එකම level එකේ තියෙනවා. peduncle එක short. peduncle එක කියන්නේ මල් නැටි ටික ඔක්කොම එකතු වෙලා එකට set වෙන එක තමයි මේ peduncle කියන්නේ. මේ ටික මේ terms ටික ටිකක් මතක තියාගන්න. ඊට පස්සේ spadix. Spadix එකෙත් sessile flowers densely arranged on thick long peduncle. spadix එකේදී මලේ නැටි නෑ. ඒක තමයි sessile කියන්නේ. sessile කියන්නේ නැටි නෑ කියන එක. sessile flowers densely arranged on thick long peduncle. මේකේ peduncle එක ගොඩක් මහතට තියෙනවලු. ඒ වගේම මේ flowers densely arranged. ඒ කියන්නේ ඝනව එක ළඟ මේ සෙට් වෙලා තියෙනවා. ඇන්තෝරියම් වල දැකලා තියෙනවද? ඇන්තෝරියම් වල අර මේ කෝන් එක වගේ එන්නේ. ඒක තමයි යාගේ ඇත්ත මල. අරක නිකන් මේ පෙත්තක් විතරයි. අපි ඒකට මල කිව්වට එයාගේ මල තමයි අර කෝන් එක වගේ තියෙන්නේ. ඒක තමයි ස්පැඩික්ස්. එතකොට ඒ උදාහරණේ තියෙන ඇන්තෝරියම් වලටම. ඒක මතක තියාගන්නත් ලේසියි එතකොට. ඊට පස්සේ කැපිටලම්. කැපිටලම් එකේදී sessile flowers. ඒ කියන්නේ නැටි නෑ. on flat and broad peduncle. peduncle එක මේ හොඳට ෆ්ලැට්ලු. sunflower එක මතක තියාගන්න. sunflower එකේ හොඳ රවුමට තියෙනවනේ. රවුමට තියෙන කියන්නේ මේ ඇවිල්ලා තියෙන මල් ටික. මේ sunflower එකෙත් ඒ වගේ. ඒකේ මේ ඔය කහ පාටට හැදෙන ඒ පෙත්ත වෙනම මල් జాතියක් මැදින් හැදෙන එකෙත් වෙනම මලක් වගේ එකක් තියෙනවා. ඒවා වලට උගන්න ඇස්ටරේසි එකේදී. එතකොට ඒකේ මල් ಜಾති දෙකක් තියෙනවා. එක මලස්. ඊළඟ ස්ලයිඩ් එක නම්. ඊට පස්සේ determinate type. determinate type එක කියන්නේ cymos. ඒ කියන්නේ මෙයාගේ මල හැදෙන තැනින් එහාට ඒ ගහේ growth එකක් නැහැ. ඒකට එනවා peduncle terminates in a flower. peduncle එක මේ එක එක හැඩයට හැරවිලා තියෙනවා වගේ. අදහස තමයි ඒකෙන් කියන්නේ. ඒකේ තියෙනවා monochesile cyme. one lateral branch. මේකේ monochesile කියන එකේ branches එකයි. එකම branch එක තමයි විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. ওই පළවෙනි එකේ දාලා තියෙන්නේ. එන පළවෙනි එකෙන් ඒක බෙදි තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ dichesile cyme. dichesile එකේදී ඉස්සෙල්ලාම එන peduncle එක දෙකට බෙදෙනවා. ඒ දෙකට බෙදිච්ච එක තමයි ආයේ දෙකට බෙදලා තියෙන්නේ. එතකොට මේ ends දෙකයි, laterals දෙකයි. දෙපැත්තකට තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ polychesile cyme. ඒකට තියෙනවා 3 lateral branches. මේකේ branches 3කට බෙදීගෙන යනවා. ඒක තමයි polychesile කියන්නේ. ඒකට තමයි panicle කියන්නේ. panicle එක අපිට හම්බෙන්නේ V ගහේ. ඒක මතක තියාගන්න. ඊළඟ ස්ලයිඩ් එක නම්. ඊට පස්සේ compound inflorescence. ඒ කියන්නේ මල් ගොඩක් එකට එකතු වෙලා තියෙන එක. ඒකේ composed of several racemose or cymose. racemose හරි cymose හරි කියන එක ගැන අපි ඉගෙන ගත්තානේ simple එකේ. ඒ වගේ ඒවා ගොඩක් එකට එකතු වෙලා හැදෙන එකට තමයි compound inflorescence කියන්නේ. මේකේ තියෙන්න පුළුවන් compound spike. ඔය පළවෙනි එකේ තියලා තියෙන එහෙම නැත්නම් compound umbel. umbel කියන එකද අපි umbel කියන එක කතා කරන්නේ එකම මට්ටමේ ඔක්කොම හැදිලා තියෙනවා. ඒකේ short මේ යාගේ මේ pedicel එක ඒ වගේම මේ එකම මට්ටමේ තමයි මල් ටික හැදෙන්නේ. ඒක තමයි umbel එක කියන්නේ. ඊට පස්සේ compound spike. ඒක කතා කරන්නේ. ඊට පස්සේ compound corim. corim කියන එකේදී අර වක්‍රාකාරව හැදෙන්න එයාගේ නැටි එක එක size එකට හැදිලා තියෙනවා. ඒක තමයි corim එක කියන්නේ. ඒවා ගොඩක් එකට එකතු වෙනවා compound corim. ඊට පස්සේ compound head. head එක ගත්තාම ඒකේ මේ මල් හැදිලා තියෙන ඒ head එක වටේ ඔක්කොම අර නිකන් dense. ඒක මතක තියාගන්න. ඊට පස්සේ panicle. panicle කියන්නේ V කරලේ හැදෙන
විදිහ ඒකට තමයි පැනිකල් එක කියන්නේ. මේ කරවල හැදෙන ඉන්ෆ්ලෝරසන්ස් එක. ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ special type of inflorescence. Special types වල තියෙනවා Cyathium, an inflorescence consisting of a small cup-like structure enclosing a female flower and several male flowers. Cyathium කියන එකේදී වෙන්නේ ඒක කප් එකක් වගේ මේ ස්ට්‍රක්චර් එකකින් ඒක වහගෙන තියෙන එයාගේ ෆීමේල් පාර්ට් එකයි මේල් පාර්ට් එකයි ඒකෙන් වහගෙන තියෙනවා කප් එක වගේ එකකින්. ඒක තමයි Cyathium කියන්නේ. ඊට පස්සේ Verticillus. A whole flower apparently of one cluster but composed of two opposite axillary cymes. මේක දැකපු ගමන් මේ එකම මල් පොකුරක් විදියට පේන්නේ. ඒ වුණාට ඒක මේ හැදිලා තියෙන්නේ cymes කියලා අපි කතා කරේ. ඒ වගේ cymes දෙකක් opposite. ඒ කියන්නේ විරුද්ධ පැත්තට හැදිලා තියෙන cymes දෙකකින්. මේකේ මේ දාලා තියෙන මල් දෙක දෙපැත්තට හැදිලා තියෙනවා. ඒක තමයි verticillus කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ flower එක ගැන අපි ටිකක් කතා කරා. flower එකේ reproductive units in angiosperm plant. angiosperm කියන්නේ සපුෂ්ප ශාක. එයාගේ කොහොමද මේ reproductive units ගැන තමයි මේකේ කතා කරන්නේ. මේකෙදි basic flower structure එක මතක තියාගන්න. මේක අනිවාර්යෙන් මේ මාක් කරන්න එනවා. අර මේ ඔය දැක එක රූපත් තිබ්බේ උම්බෙල් අනම්මනම් ඒ සෙට් එකත් මේ ස්පොට් එකට එන්න පුළුවන්. ඒවා ටික තියලා ඔයාලා ඒකේ නම ලියන්න. ඒ වගේම ඒකේ උදාහරණ ලියන්න. ඒ හින්දා ඒ ටිකක් බලගන්න. ඊට පස්සේ 4 important parts. flower එකක් ගත්තම මේ ප්‍රධාන parts 4ක් තියෙනවා. එකක් තමයි calyx. calyx කියන්නේ sepal. sepal කියන්නේ කොළ පාටට අර යටින් හැදෙන්නේ. මේ වද මලක එකක් තමයි මෙතන දීලා තියෙන අපිට. මේ A level කරා වගේම තමයි calyx එක. එහෙම නැත්නම් ඒකට sepal කියන්නත් පුළුවන්. ඊට පස්සේ corolla. corolla කියන්නේ මලේ පෙති. petals. ඊට පස්සේ androsium. androsium එකට අදාළ වෙන්නේ stamens. anther එකයි filament එකයි. ඒ කියන්නේ male part එක. ඊට පස්සේ ජයිනෝසියම්. ජයිනෝසියම් එකට එන්නේ ඒකටම ආයෙ කියන්න පුළුවන් කාපල් නැත්නම් පිස්ටිල් කියලාත් කියන්න පුළුවන්. ඒකට අයිති වෙන්නේ ස්ටිග්මා ස්ටයිල් ඕවරි. ඒ ටික හරිනේ. ආයෙ පෙරියන්ත් කියලා කියනවා සෙපලොයි පෙටල්ස්යි දෙකම එකතු වුණාම ඒකට කියන්නේ පෙරියන්ත් කියලා. ඊට පස්සේ පෙඩංකල්. පෙඩංකල් කියන්නේ පෙඩිසල් ඉන් ඇන් ඉන්ෆ්ලෝරසන්ස්. පෙඩංකල් එක කියන්නේ මලේ නැට්ට කියන එකටම තමයි. ඒ වුණාට දැන් අපි අර ටිකේ කතා කරපුවම පෙඩිසල් මේ සෙට් එකක් එකතු වෙලා එකට එන තැනකට තමයි අපි මේ පෙඩංකල් එක කියලා කියන්නේ. ඊට පස්සේ රිසෙප්ටකල්. රිසෙප්ටකල් කියන්නේ ග්‍රාහකය. ඒ කියන්නේ මලයි මේ සෙපල්ස් නුයි පෙටල්ස් දෙකම එකතු කරලා අල්ලගෙන ඉන්න තැන තමයි රිසෙප්ටකල්. ඊට පස්සේ ලොකියුල්. ලොකියුල් කියන්නේ මේ බීජ හැදෙන්න කලින් ඒවා වර්ධනය වෙන්නේ ලොකියුල් එකේ ඉඳලා ඊට පස්සේ තමයි සීඩ්ස් හැදෙන්නේ. ඊට පස්සේ කාපෙල්ස් ඔෆ් පිස්ටල් කියලා කියන්නේ ෆීමේල් පාර්ට් එකටම. ඒක තමයි මේ මාක් කරලා තියෙන්නේ. මේ රූපේම තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. මේ ටික මතක තියාගන්න. ඊළඟ ස්ලයිඩ් එක න. ඊට පස්සේ types of flower. presence of stalk. stalk කියන්නේ නැට්ට තියනවද නැට්ට නැද්ද කියන එක. මම කලින් කිව්වේ. pedicellate කියන්නේ pedicel එක තියෙන. ඒ කියන්නේ නැට්ට තියෙනවා. sessile කියන්නේ නැට්ටක් නැහැ කියන එක. ඊට පස්සේ bract. bract කියන්නේ මේ මලේ යටින් ඔය මේ එයාගෙන මේ කැලික්ස් එකට අමතරව තව චූටි මේ පත්‍රිකා වගේ කැලි එන්නේ. ඒකට තමයි bract කියන්නේ. bract තියෙනවා නම් bracteate කියනවා. ඒ කියන්නේ එයාට bract තියෙනවා. එයාට bract නැත්තම් e bracteate කියනවා. එතකොට bract නැහැ. ඒ දෙක මතක තියාගන්න. එතකොට දැන් ඔයාලට floral formula අඳින්න එනකොට ඔය මේ ඔය terms ටික තමයි එන්නේ. pedicellate, bracteate, actinomorphic ඒ වගේ මේ ඔය දැන් අපි කතා කරන ඒ වගේ එක තියෙන ඒ විදිහට තමයි මලේ මේ එයාලා describe කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ bracteate කියන්නේ මොකද්ද? e bracteate කියන්නේ මොකද්ද? ඒ වල terms අපි දැනගෙන ඉන්න ඕනේ. මේකේ දීලා තියෙන bract කියන්නේ modified leaves. මේ මෙතන මේ side එකේ තියෙන flower එකේ දාලා තියෙනවා bracteates කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ symmetry. ඒ කියන්නේ සමමිතිය. actinomorphic හරි zygomorphic හරි වෙන්න පුළුවන්. actinomorphic කියන්නේ flower can be divided into equal halves along any of the plane. ඒ කියන්නේ හොඳටම අරිය සමමිතිය තියෙන ඒවා. හොඳට මේ දෙකට බෙදන්න පුළුවන් වෙන ඒවා තමයි actinomorphic කියන්නේ. ඒකට අයිති වෙන්නේ pumpkin. ඒ කියන්නේ වට්ටක් කමල අයිති වෙන්නේ actinomorphic එකට. ඊට පස්සේ zygomorphic. zygomorphic එකේදී flower can be divided into equal halves. ඒ කියන්නේ හරියටම ද්විපාර්ශ්වික සමමිතියක් විතරයි තියෙන zygomorphic කියවන.
ඒකට අයිති වෙන්නේ string bean. ඒක හරියට දෙකකට විතරයි බෙදන්න පුළුවන්. symmetric ටිකත් මතක තියාගන්න. symmetry ඒවා ටික actinomorphic, zygomorphic. ඊළඟ slide එක නම්. ඊට පස්සේ reproductive morphology. මේකෙදි unisexual. unisexual කියන්නේ have stamen of pistil. ඒ කියන්නේ එක මලක තියෙන එක මේ එයාගේ reproductive organ එකක් විතරමයි. එක්ක ෆීමේල් පාර්ට් එක තියෙනවා නම් ඒක විතරයි, නැත්නම් මේල් පාර්ට් එක තියෙනවා නම් ඒක විතරයි. තපොල් වල එහෙම ගස් ಜಾති තුනක් තියෙනවා. එකක් ෆීමේල්, අනිත් එක මේල්, අනිත් එක මේ මේලුත් ෆීමේල් නැතුව ಜಾති තුනක් තියෙනවා. ඒ වල හැදෙන පළතුරුත් ಜಾති තුනක්. ඒවා ගැන උගන්වනවා ඇග්‍රොනොමි වල. දැනට මේ ඉච්චර මතක තියාගන්න ඕන නැහැ. යුනිසෙක්ෂුවල් කිව්ව මතක තියාගන්න. ඒකට අදාළ වෙන්නේ එයාට තියෙන එක ಜಾතියක මේ රීප්‍රොඩක්ටිව් ඕගන් එකක් විතරයි. ඒකට අයිති වෙනවා පැපෝ හරි පම්කින් හරි. ඊට පස්සේ බයිසෙක්ෂුවල් have both stamen and pistil. එක මල ඇතුලේ මේල් පාර්ට් එකයි ෆීමේල් පාර්ට් එකයි දෙකම. ඒකග්‍රහී ද්විග්‍රහී කියන්නේ. ද්විග්‍රහී කිව්වොත් එහෙම ගස් දෙකක, ඒකග්‍රහී කිව්වොත් එකම එක මේ ගසක තියෙන එක జాතියක් විතරයි. ඒක තමයි මේ කියන්නේ. බයිසෙක්ෂුවල් එකට එන්නේ ටොමැටෝ. තක්කාලි තමයි බයිසෙක්ෂුවල් එකට උදාහරණ. තව එක උදාහරණ තියෙනවා. ඔයාලා ටිකක් හොයලා මේ ලියගන්න. මොනවාද? තල් එහෙම යුනිසෙක්ෂුවල්. එයාගේ ගස් ಜಾති දෙකක් තියෙනවා. බයිසෙක්ෂුවල් එකට නම් ගොඩක් ගන්න පුළුවන්. වීට් එකම ගහේ පැෂන් ෆෘට්. එයාගේ එකම මේ මල ඇතුළේනේ මේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ presence or absence of organs. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය මලක් ගත්තම එයාගේ අපි දකින්න ඕනි කියලා කිව්වේ දැන් parts 4ක්. petals, sepals, androsium, gynosium. ඒ parts 4 තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කියලා අපි මේ සැලකන්නේ. ඒ parts ඔක්කොම තියෙනවා නම් ඒ මලට කියනවා complete කියලා. එයාගේ ඔක්කොම parts අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට කියනවා incomplete කියලා. ඒ කියන්නේ මොකක් හරි organ එක part එකක් හරි නැති වෙන්න පුළුවන්. දැන් unisexual එකේ ගත්තොත් එහෙම එයාගේ දැන් මේ එක්ක ෆීමේල් පාර්ට් එක නැහැ, එක්ක මේල් පාර්ට් එක නැහැ. එතකොට එයා complete මලක් නෙමෙයි, එයා incomplete. complete කියන්නේ have stamen, pistil, calyx and corolla. අර කලින් කිව්වා වගේ ඒ parts හතරම තියෙනවා නම් එයා අනිවාර්යෙන් complete. complete එකට අයිති වෙනවා hibiscus, brinjal. ඒ වගේ ඒවා තමයි අයිති වෙන්නේ complete එකට. ඊට පස්සේ incomplete. lack of any organ. මොකක් හරි දැන් අපි කතා කරන ප්‍රධාන ওই parts හතරෙන් මොන හරි එක part එකක්. ඒ කියන්නේ දැන් මේ ඇන්ඩ්‍රෝසියම් එකේදී අපි තියන්නේ ඇන්ත ෆිලමන්ට් ඒ කියන්නේ සූත්‍රිකාවයි අර උඩින් එන නිල් පාට මේ රූපේ දාලා තියෙන ඒ පාර්ට් එක ආවොත් තමයි එයාගේ ෆුල් ඇන්ඩ්‍රෝසියම් එකක් තියනවා කියන්නේ. බැරි වෙලා හරි එයාගේ මේ උඩ තියෙන මේ ඇන්ත එක නැති වුණොත් හරි එයා ඉන්කම්ප්ලීට්. මොකක් හරි එක පාර්ට් එකක් නැති වෙච්ච ගමන් ඉන්කම්ප්ලීට් පැත්තට තමයි එයා එන්නේ. ඒකට අයිති වෙන්නේ පම්කින්. මේකේ මේ මාක් කරලා දීලා තියෙනවා. හරියට යන්න. ඊට පස්සේ කැලික්ස්. කැලික්ස් එකට කියන්නේ number of sepal. දැන් මේ terms ලියන්න කියලා આવත් එහෙම කැලික්ස් කියන්නේ මොකක්ද කියලා අහුවොත් sepal කියලා ලියන්න එපා. number of sepals කියලාම ලියන්න. මිස්ලා ඒක හරියටම විතරක් බලන්න. ඊට පස්සේ gamocephalous. gamocephalous කියන්නේ united sepals. sepals ඔක්කොම එකට එකතු වෙලා හැදිලා තියෙනවා නම් එයා gamocephalous. ඔය මේ පළවෙනි රූපේ මාක් කරලා දීලා තියෙන gamocephalous කියලා. එයාගේ මේ sepals ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. ඒකට උදාහරණය තමයි හිබිස්කස්. වදවල එහෙමනේ තියෙන්නේ. යට ඔය මේ තියෙන සෙපල් එක ඔක්කොම ෆියුස් වෙලා ටියුබ් එකක් විදියට තමයි හැදලා තියෙන්නේ. ඊට පස්සේ පොලිසෙපලස්. පොලිසෙපලස් කියන්නේ ෆ්‍රී සෙපල්ස්. සෙපල්ස් වෙන වෙනම තියෙනවා කියන්නේ. ඊට පස්සේ estivation of calyx. ඒ කියන්නේ estivation කියන්නේ එයාගේ කොහොමද මේ calyx එක හරියට හැදලා තියෙන්නේ කියන එක. ඔය මේ ඒ රූප ටිකට යටින් ඔය දීලා තියෙන්නේ මේ ෆ්ලෝරල් ෆෝමියුලා එකේ ඔයාලා කොහොමද අඳින්න ඕනි කියන එක. දැන් ඔය මේ වෙන වෙනම ඇවිල්ලා තිබ්බොත් ඔය ඒ කියලා දාලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඒකේ පොලිසෙපලස්. ඒ කියන්නේ එක වෙනම හැදිච්ච එකක් තමයි මේක ඇදලා තියෙන්නේ. ඊට පස්සේ එකක් උඩින් එකක් ගිහිල්ලා තියෙන වගේ විදිහක් අඳින්නවොත් B එකේ. මේ සෙට් එකේ විදිහට ඔයාලට මේ අඳින්න වෙනවා. මේ E එකේ තියෙන්නේ මේ කොහොමද මේ බෝංචි වල වගේ මල් එන්නේ ওই විදිහටනේ. ඒ හැඩේ තමයි මෙතන ඇදලා තියෙන්නේ. ඒවල නම් ටිකක් දීලා තිනවා velvet, twisted, imbricate, quinquncial, vexillary. ඔය නම් ටික මේ මාක් කරන්න උනත් එන්න පුළුවන් ඉතින් ස්පොට් එකේ. ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ corolla. corolla කියන්නේ number of petals. මේ ටික මේ
පටල ගන්න එපා. මේ මොනවාද මේ කැලික්ස් එකයි කොරොල්ලා එකයි. ඒ වගේම පෙඩිසරුයි පීටියෝල්. ඔය එක ළඟ 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 යන ඒවා තමයි පැටලෙන්නේ. ඊට පස්සේ කොරොල්ලා කියන්නේ number of petals. petals ගන්න. මේකෙත් අරකේ දැන් ගැමෝසෙපලස් කිව්වා වගේ ගැමෝසෙපලස් කිව්වා මේකේ වෙන්නේ සෙපල්ස් ඔක්කොම එකට එකතු වෙලා ටියුබ් එකක් විදිහට හැදිලා තියෙන එක. මේක එතකොට ගැමෝ පෙටලස් කියන්නේ යුනයිටඩ් පෙටල්ස්. පෙටල්ස් ඔක්කොම එකතු වෙලා ටියුබ් එකක් විදිහට හැදිලා තියෙන එකට තමයි ගැමෝ පෙටලස් කියන්නේ. ඊට පස්සේ පොලිපෙටලස්. පොලිපෙටලස් එකේදී මල් මේ පෙති වෙන වෙනම තමයි තියෙන්නේ. මේකේ දීලා තියෙන ඔය දීලා තියෙන නිකම් මේ මොන හරි කුක බිට් జాතියක් තමයි මොන හරි පිපිඤ්ඤා කුලේ එන මොකක් හරි එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ආය ස්ට්‍රෝබෙරි ඒ වගේ වලත් මල් වෙන වෙනම තමයි එන්නේ. අය රණවරාවල. පොලිපෙටලස් එක කියන්නේ ෆ්‍රී පෙටල්ස්. ඒකට ගන්න පුළුවන් රෝස්. රෝස් වල මල් පෙති වෙන වෙනම තියෙන එකට එකතු නැහැ. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ shapes. කොරොල්ලා වල shapes උත් තියෙන්න පුළුවන්. tubular, bell shape. එක්ක බෙල් වගේ ඔය පළවෙනියට ෆනල් එකක් වගේ දීලා තියෙන දෙලුම් මල. තැඹිලි පාටට. ඊට පස්සේ different colors. එක එක මල් වලට එක එක පාට තියෙන්න පුළුවන්. ඊට පස්සේ estivation of coral. කොරොල්ලා හැදිලා තියෙන විදිය තමයි මේ දීලා තියෙන්නේ. ෆනල් ෆෝම් ඒකට ගන්න පුළුවන් දෙලුම්. ඊට පස්සේ සෙල්බිෆෝම්. ට්‍රම්පට් වගේ ඒවා, රොසෙට්, පොම්පොම්. ඒ කියන්නේ නිකන් කෙඳි කෙඳි වගේ. ඊට පස්සේ ක්‍රුසිෆෝම්. පෙති හතරක් එන්නේ හතර පැත්තට හැදෙන. ඊට පස්සේ ස්ටාර්, ස්ටෙලෙට් මේක මේ බටු జాතියක්. ඊට පස්සේ සෝස මේක රණවරා జాතියක්. ඊට පස්සේ කප් එකක් වගේ, බෙල් එක වගේ, ටිබියුල මේ වගේ මල් මේ හැඩ තියෙන්න පුළුවන්. ඔය මේ දෙලුම් ඒ වගේ අපිට නිකන් සාමාන්‍ය යූස් වෙන ක්‍රොප් මේ එක එක දැන් අපි කනමන ಜಾති වල මල් ඉතින් ටිකක් ඔය මේ මිස්ලා දෙනකොට මතක තියාගන්න. සමහරට මේ ස්ලයිඩ්ස් මාරු කරයිද දන්නේ නැහැ. එතකොට ඒකේ දෙනකොට ඔයාලා බලලා එයාලා දෙන මේ එක්සැම්පල් ටිකත් එක්ක රිලේට් කරගන්න. ඊළඟ උදාහරණ. ඊළඟ ස්ලයිඩ් එක සර්. එස් ඇන්ඩ්‍රොසියම්. ඇන්ඩ්‍රොසියම් කියන්නේ මේල් පාර්ට් එක. number of stamen 1 to 10 or indefinite. ඒ කියන්නේ එකක් 10ක් අතර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගණන් කරන්න බැරි ගාණක්. වෙන්නත් පුළුවන්. එයාගේ තියෙන මේ number of stamens. ඊට පස්සේ stamens කියන්නේ සූත්‍රිකාවනේ. සූත්‍රිකාව මේ කූරක් ඇඳලා උඩින් අර මේ කැලි දෙකක් වගේ යන්නේ. මේක තමයි stamen එක කියන්නේ මේ part එක. ඊට පස්සේ epipetalous. stamen attached to petals. okra. epipetalous කියන්නේ stamen මේ තියන්නේ මේ දැන් කපලා බැලුවාම ඒක මේ පටන් ගන්න පෙත්තක ඉඳන් මල් පෙත්තේ. ඒක තමයි epipetalous කියන්නේ. ඒකට උදාහරණයක් තමයි okra. ඒ කියන්නේ බණ්ඩක්කා. ඊට පස්සේ epiphyllous. ඒ කියන්නේ stamen attached to perianth. perianth එක කියන්නේ corollaයි calyx එකයි දෙකම එකතු වුණාම තමයි ඒකට perianth කියන්නේ. එතකොට ස්ටේමන් පටන් ගන්න ඒව පටන් ගන්න තැනින්ම නම් ඒකට කියන්නේ එපිෆයිලස්. ඒ දෙක මතක තියාගන්න ඒ ටර්ම්ස් දෙක. ඊට පස්සේ මොනෝඩෙල්ෆස්. මොනෝඩෙල්ෆස් කියන්නේ ස්ටේමන් යුනයිටඩ් into one bundle. ඒ කියන්නේ ඔක්කොම මේ ස්ටේමන් ටික ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා නේද? ඒකට කියන්නේ මොනෝඩෙල්ෆස්. ඊට පස්සේ ඩයඩෙල්ෆස්. ඒ කියන්නේ ස්ටේමන්ස් යුනයිටඩ් into two bundles. ඒ කියන්නේ බන්ඩල්ස් දෙකකට හැදිලා තියෙනවා මේ ස්ටේමන්ස්. ඒක තමයි ඩයඩෙල්ෆස් කියන්නේ. ඊට පස්සේ පොලිඇඩෙල්ෆස්. more than two bundles. ඒ කියන්නේ බන්ඩල් ගොඩක් තියෙනවනේ ඒකට කියනවා පොලිඩෙල්ෆස්. ඊට පස්සේ ෆිලමන්ට්. ෆිලමන්ට් එක ගත්තමත් එක්ක සමහර ඒවාවල ලොං වෙන්න පුළුවන්, සමහර ඒවාවල ෂෝට් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකම මලේ ලොං ෂෝට් දෙකම තියෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ ගැන තමයි මේ කියන්නේ. ඇන්ඩ්‍රෝසියම් කියන්නේ එතකොට පිරිමි පාර්ට් එක. ඒක මතක තියාගන්න. මේක දීලා තියෙනවා මේ අර රූප ටිකෙත් පොලිඇන්ඩ්‍රස්, එපිපෙටලස්, එපිෆයිලස් ඒව කියන්නේ ඒවල තේරුම මොනවද කියලා. හරි ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ ගයිනෝසියම්. ගයිනෝසියම් කියන්නේ ගෑනු පාර්ට් එක. මතක තියාගන්න ලේසි දෙකම GG. පැටලෙනවා නම් එහෙම මතක තියාගන්න. ඊට පස්සේ number of carpel. මොනෝකාපලරි. ඒ කියන්නේ දැන් සීඩ්ස් හැදෙන ඔය කාපල් කියන්නේ ඔය මේ කුටීරේ වගේ හැදෙන්නේ ඒක තමයි කාපල් එක කියන්නේ. number of carpel එක අනුව අපිට බෙදන්න පුළුවන් මොනෝකාපලරි එහෙම නැත්නම් මල්ටි කාපලරි කියලා. මොනෝ කිව්ව ගමන් එකයි one carpel. මල්ටි කිව්වහම more than one. එහෙම නැත්නම් අපෝකාපස් කියන්න පුළුවන්. carpels are free. carpels මොකකටවත් සෙට් වෙලා නැතුව නිදහස්ව තියෙනවා. එහෙම නැත්නම් syncarpus fused.
එකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක සින්කාපස්. ඊට පස්සේ ප්ලසෙන්ටේෂන්. ප්ලසෙන්ටා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් ගත්තත් කලල බන්ධයනේ. මොකක් හරි බන්ධයකින් බැඳිලා තියෙනවා නම් ඒකට කියන්නේ ප්ලසෙන්ටේෂන්. එක්ක ඒක මාජිනල් වෙන්න පුළුවන්, පෙරියටල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බේසල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බේසල් කියන්නේ එක්ක යටට ඇටච් වෙලා, එහෙම නැත්නම් මාජින් එක. ඒ කියන්නේ එයාගේ ධාරයට ඇටච් වෙලා, එහෙම නැත්නම් පෙරියටල්. ඒ කියන්නේ එක පැත්තකට ඔය ඒකේ මේ දාලා තියෙන එක සයිඩ් එකකට. ග්‍රීන් පී, මුං ඇට, ඒ වගේ වල අපිට දකින්න පුළුවන් ප්ලසෙන්ටේෂන්. ප්ලසෙන්ටේෂන් එකේ ඔය මාජිනල් එකක තමයි B එකෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ nature of style. ස්ටයිල් එක කියන්නේ රේණු නේ, රේණු. කීලේ කලංකය ඩිම්බකෝෂයට එන්නේ. එතකොට කලංකය. nature of style කියන්නේ කලංකය කොහොමද තියෙන්නේ කියන එක. ඒක slender, terminal, short. එක්ක slender වෙන්න පුළුවන්, නැත්නම් terminal වෙන්න පුළුවන්, එක්ක එයා short වෙන්න පුළුවන්. සමහර මේ මල් වල දැන් එයාගේ මේ සුව පරාගණය නැති කරන්න එයාගේ මේ කලංකයේ කොට වෙලා අර එයාගේ සූත්‍රිකයි කියන්නේ මේල් පාර්ට් එක උස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නෑ. එතකොට එයාගේ මේල් පාර්ට් එක කොට වෙන්න ඕනේ, ෆීමේල් පාර්ට් එක උස වෙන්න ඕනේ. එයාට යටින් තිබ්බොත් එයාට පරාගණය වෙන්න ලේසි. එතකොට ඒ උස වෙනස් වුණාමත් ඒකත් මේ යාගේක අනුවර්තනය. ඒව ගැන එහෙම කතා කරයි තව පස්සේ පාඩම් වල. ඊට පස්සේ nature of stigma. ස්ටිග්මා එක කොහොමද තියෙන්නේ? සිම්පල්ද, ලෙදරිද, ෆෙදරිද? ඒකත් වෙනස්කමක්. ඊට පස්සේ number of ovules in each locule. locules ඇතුලේ ovules කොච්චර තියෙනවද? ovules තමයි අනාගතයේදී seeds එන්නේ. ඒවා තියෙන්නේ locules ඇතුලේ. ඒ කියන්නේ තමයි මේ කියන්නේ number of ovules in each locule. locule ඇතුලේ තියෙන ovule ගාන. ඊළඟ ස්ලයිඩ් එක. ඊට පස්සේ ovary. ovary කියන්නේ ඩිම්බකෝෂ. ඒවා එක්ක hypogynous. ඒ කියන්නේ ovary is above the attachment of other floral part. ovary එක අනිත් මේ flower parts වලට වැඩිය උඩින් තියෙනවා. ඒකට කියනවා hypogynous. hypo කියන්නේ උඩින් කියන එක. ඊට පස්සේ perigynous. embedded or surrounded by the receptacle. receptacle කියන්නේ අර ග්‍රාහකයේ perianth corolla set එක මල්ලගත් එක තියෙන්නේ. ඒක මේ ඒක ඇතුලේ මේ එයාගේ ඩිම්බකෝෂ ටික තියෙනවා නම් ඒකට කියනවා perigynous. එහෙම නැත්නම් epigynous. epigynous lies below the attachment of other floral parts. epigynous එකේදී අනිත් floral part වලට වැඩිය එයාගේ මේ ඩිම්බකෝෂ මේ පහතින් තමයි තියෙන්නේ. ඒක තමයි කියන්නේ. මේ රතු පාටට මාක් කරලා තියෙන එකේ හොඳට පැහැදිලිව පේනවා. hypogynous නම් උඩින් කියන එක. epi නම් යටින්. ඒ දෙක අතරට එනවා නම් ඒක perigynous. එහෙම මතක තියාගන්න. මේක නම් අනිවාර්යෙන් එනවා. ඔය hypogynous එකේදී ovary superior, ovary half inferior, ovary inferior. ඔය terms තුනත් මතක තියාගන්න. ඒ terms තුනත් මේ hypogynous ඒවා තියෙන set එක ළඟට දාගෙන එහෙම පාඩම් කරන්න. ගොඩක් කලාවට අපිට නම් තිබ්බේ මේ ovary superior මෙහෙම මේ ගොඩක් description එකක් තිබුණා අපිට දෙතිබ hypogynous කියන්නේ ovary superior. අපි එහෙම තමයි මේ spot එකේ ලියුවේ. ඊළඟ slide එක. ඊට පස්සේ fruit. එයාගේ මේ පළතුරු කොහොමද තියෙන්නේ? nature of fruit. සමහර ඒවා dioecious fruit. ඒකෙත් තියෙන කොටස් follicle. ඒ කියන්නේ split on one side. ඒ කියන්නේ දැන් සමහර මේ කරල් මේ ඇරෙනවනේ split මේ පිපිරිලා ඇරෙන කරල් જાති තියෙන්නේ. ඒවට තමයි follicle කියන්නේ. split on one side. අර නාගදරන වල එහෙම එක side එකක් කැරිලා එල්ලිලා තියෙනවා එහෙම පේන්නේ. ඒවට තමයි follicle කියන්නේ. ඊට පස්සේ legume. legume කියන්නේ splits on two sides. sides දෙකෙන්ම කඩන්න පුළුවන්. නෙල්ල කඩල වගේ ගත්තාම අපිට දැන් දෙපැත්තම ඇරලා කඩාගෙන කන්න පුළුවන්. ඒක තමයි legumes. legumes කියන්නේ ඔය මේ ධාන්‍ය වර්ග වලට තමයි legumes කියන්නේ. ඊට පස්සේ silicule. has papery membrane between the two halves. halves දෙක වෙන් වෙලා තියෙනවා නිකන් අර පත්තර වගේ සිනිඳු සිවියක් වගේ එකකින් වෙන් වෙලා තියෙනවා. ඒක ඇතුලේ තමයි අපිට මේ එයාගේ seeds එහෙම දකින්න පුළුවන්. ඊට පස්සේ capsule. split along the locule. locule එක දිගේ කැඩෙන ඒවට තමයි capsule කියන්නේ. capsule එකක් දීලා තියෙනවා මේ තියෙන බණ්ඩක්ක කරලා දීලා තියෙන ඒක ඒ හතර අතර කැඩෙන්නේ වේලුණාම ඒක තමයි dry dehiscent fruit. වේලුණාම කොහොමද ඒ කරල මේ කැඩෙන්නේ කියන එක ගැන තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ fleshy fruits.
fleshy කියන්නේ හොඳට මේ මස් තියෙන fruits ಜಾති. ඒක තමයි fleshy. ඒවා තියෙන්න පුළුවන් berry types එහෙම නැත්නම් drupe. berry type එකට එනවා strawberry, තක්කාලි. ඒ වගේ ඒවා තමයි berry type. ඊට පස්සේ drupe. ලවුලු එහෙම තියෙන්නේ. ලවුලු ಜಾති. ඒක drupe හැඩේ. නිකන් මොනවාද අර කමාවක් වගේ හැදෙන ಜಾති තියෙන. ඒවා තමයි drupe. මෙතන තව දීලා තියෙනවා හරියට fruits ಜಾති දීලා තියෙනවා pepper, pom, hesperidium. මේවත් මතක තියාගන්න ඒවත් එක එක fruits වලට කියන නම් ಜಾතිම තමයි. ඊළඟ slide එක. ඊට පස්සේ seeds. Seeds කියන්නේ ovules develop into seeds after fertilization. පරාගණය වුණාට පස්සේ එයා මේ fertilization අර එයාගේ මේ මේල් පාර්ට් එකෙන් ෆීමේල් පාර්ට් එකෙන් මේල් එක්කෙනා දෙනවනේ පරාග වලින් එයාට හම්බෙනවා මොනවාද අදයට කියන්නේ මල්ල ඇතුලේ දැන් එයාගේ ඩිම්බ කෝෂ තියෙනවනේ එයාගේ ඒ කියන්නේ මොනවාද ඩිම්බ ඒක සංසේචනය වෙනවා අර පරාග වලින් එනවනේ දැන් ඔය නාල මොනවාද ඒකේ જાති දෙකක් එනවනේ එකක් අර ටියුබ් එක හදාගෙන එනවා ඊට පස්සේ අනිත් එකේ එන න්‍යෂ්ටියෙන් යාව සංසේචනය වෙනවා එහෙම වුණාට පස්සේ තමයි ෆර්ටිලයිසේෂන් එක වෙන්නේ ඒ ෆර්ටිලයිසේෂන් එක වුණාට පස්සේ ඒක ඇතුලේ හැදෙනවා ඒකේ තියෙන ඔවියුල් එක ඩෙවලොප් වෙනවා සීඩ් එකකට ඒක තමයි සීඩ්ස් කියන්නේ සීඩ්ස් කිව්ව ගමන් ඔයාලා මේ ඩෙෆිනිෂන් එක ලියන්න ඔවියුල්ස් ඩෙවලොප් into seeds after fertilization ඊට පස්සේ සීඩ්ස් වල ටයිප්ස් සීඩ් වල ටයිප්ස් තියෙනවා මොනෝකොටයිලිඩනස් සීඩ්ස් නැත්නම් ඩයිකොටිලිඩනස් ඒකෙදි මොනෝකොටිලිඩන්ස් එකට එන්නේ ඔය මේස් ඒක බීජ ද්විබීජ ඒක තමයි මේ තියෙන්නේ මොනෝකොටිලිඩනස් එකට එනවා වීට් මේස් ඒ જાති තමයි ඒකට එන්නේ ඊට පස්සේ ඩයිකොට් එකට තියෙනවා බීජපත්‍ර දෙකක් තියෙන එක තමයි ඩයිකොට් ඒකට එනවා බෝන්චි මූ ඒ වගේ જાති මේකත් මාක් කරන්න එනවා මේ මොනොකොට් එකේ ඩයිකොට් එකේ තියෙන පාර්ට්ස් ඔයාලට මේ ඇග්‍රොනොමි වලත් තියෙනවා මේකේ ඩයිකොට් වල මොනොකොට් වල අර ඇක්ටිව් පාර්ට් එක හොයාගන්න ටෙට්‍රාසෝඩියම් ඒව කරත් දන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ මේ පාඩම් ටික ඊට පස්සේ albuminous seeds possess a endosperm as special food storage tissue albuminous seeds වල endosperm එක තියෙනවා යාගේ ස්පෙෂල් ෆුඩ් ස්ටෝරේජ් ටිෂුව එක විදියට. ඒ කියන්නේ දැන් යාට බීජපත්‍ර දෙකක් නැහැනේ. එයාට ඕනි මේ එනර්ජි ටික ලබා ගන්න එයාගේ මේ ලොකු එන්ඩෝස්පර්ම් එකක් තියෙනවා. ඒකෙන් තමයි එයා මේ පැලවෙනකන් ඔක්කොම මේ ශක්තිය ලබා ගන්න. ඊට පස්සේ exalbuminous seeds. අරකට අයිති වෙනවා V2 මේසුයි. ඊට පස්සේ exalbuminous seeds not possess an endosperm as special food storage tissue. මේකෙදි එන්ඩෝස්පර්ම් එක මේ එයාගේ ෆුඩ් ස්ටෝරේජ් ටිෂුව එක විදියට යූස් කරන්නේ එයාට කොට්ලිඩන්ස් තියෙනවානේ කොට්ලිඩන් දෙකක් තියෙනවානේ ඒකෙන් එයාට පුළුවන් ශක්තිය ගන්න ඒකට උදාහරණය තමයි ග්‍රවුන්ඩ් නට් with pea ඊළඟ එක ෆ්ලෝරල් ෆෝමියුලා මේක තමයි අර අඳින්න තියෙන වගේ ඔය රූප ටික දාලා අඳින්න ඕනේ මේ අකුරු ටික දාලා representing the structure of a flower using specific letters numbers and symbols මේකෙදි කරන්නේ මල අඳින්න නැතුව මලේ තියෙන ಜಾති. ඒ කියන්නේ පෙති කොහොමද? එයාගේ මේ සමමිතිය කොහොමද? ඒ සේරම දක්වන්න පුළුවන් එක්කෝ මේ මොන හරි විශේෂ letters හරි numbers හරි එක එක සංකේත හරි දාලා ඒ මල මේ සංකේතවත් කරන එක තමයි floral formula කියන්නේ. commonly used symbols are regular කියලා. ඒ කියන්නේ regular කියන්නේ actinomorphic. ඒ කියන්නේ මේ හොඳට අරිය සමමිතිය තියෙනවනම් ඒක තමයි regular කියන්නේ. ඒක දක්වන්න පුළුවන් තරුවක් දාලා. ඊට පස්සේ සයිගෝමෝෆික්. ද්විපාර්ශ්වික සමමිතියක් නම් තියෙන්නේ ඒක දාන්නේ මේ ප්‍රතිශත ලකුණේ. එහෙම නැත්නම් පිස්ටිලේට් ෆ්ලවර්. පිස්ටිලේට් කියන්නේ පිරිමි පාර්ට් එක. ඒක දක්වන්න පුළුවන් ඔය යටට ඊතලයක් ගන්න එක. ඊට පස්සේ ස්ටැමිනේට්. පිස්ටිලේට් කියන්නේ ගෑනු පාර්ට් එක. ඊට පස්සේ ස්ටැමිනේට්. ස්ටැමිනේට් ෆ්ලවර් කියන්නේ පිරිමි පාර්ට් එක. ඒක දක්වන්න පුළුවන් ඊතලේ තියෙන එක. ඊට පස්සේ බයිසෙක්ෂුවල්. ඒ කියන්නේ පිරිමි පාර්ට් එකයි ගෑනු පාර්ට් එකයි දෙකම තියෙනවා නම් එකේම ඒකට කියනවා බයිසෙක්ෂුවල්. එතකොට මේ පාර්ට් දෙකම එකතු කරාම එන සංකේතය තමයි දාන්න ඕනේ. ඊට පස්සේ කැලික්ස්. කැලික්ස් එකේ කැලික්ස් එක තියෙනවා නම් ඒක දාන්නේ K කියලා. කොරෝල් එක මාක් කරන්නේ C. පෙරියන්ත් එක P. ඇන්ඩ්‍රෝසියම් මේ ඒ ටික නම් මතක තියාගන්න ලේසි. ඊට පස්සේ මේ
අර ඩිම්බ කෝෂ තිබ්බ එක ගයිනෝසියම් එකට නිකම්ම දානවා G කියලා. ඒ කියන්නේ පිස්ටිල් පාට් එක. ගෑනු පාට් එක. පිස්ටිලේට් කියන්නේ ගෑනු පාට් එක මතක තියාගන්න. මෙතන විතරයි මේ PP කියන එක මේ මාරු කරගන්න එපා. පිස්ටිලේට් කිව්වම ඒක ගෑනු පාට් එක. ඊට පස්සේ ඕවරිය කියලා අපි කතා කරන්නේ ඉන්ෆීරියර් සුපීරියර් එහෙම කියලා. ඉන්ෆීරියර් කියන්නේ ෆ්ලවර් පාර්ට්ස් වලට යටින් හැදෙන මේ ඩිම්බ කෝෂ ටික. සුපීරියර් කියන්නේ ඒ අනිත් ෆ්ලවර් පාර්ට්ස් වල වැඩි ඉහළින් ඩිම්බ කෝෂ තියෙනවා කියන එක. ඒක මාක් කරලා තියෙන්නේ ඉර ගහලා තියෙන එක. ඉන්ෆීරියර් නම් යටින්, සුපීරියර් නම් උඩින්. එහෙම තමයි ෆ්ලෝරල් ෆෝමියුලා එක ලියන්නේ. ආයේ මෙතන මේ ඔය එන උදාහරණ ටික මේ උදාහරණ මේ සංකේත ටික මෙතන වගුවේ දීලා තියෙනවා. බ්‍රැක්ටියේට් නම් කොහොමද? බ්‍රැක්ටියෝලේට් නම් කොහොමද? ඊ බ්‍රැක්ටේට්. අර බ්‍රැක්ට්ස් කියුවේ නිකන් මේ මොඩිෆයි වෙච්ච එක ලීෆ් තියෙනවා කිය විශේෂ වෙච්ච ලීෆ්. ඒක බ්‍රැක්ටියේට්. ඒවා තියෙනවා නම් බ්‍රැක්ටියේට් BR කියලා දාන්න. ඒව නැත්තම් EBR කියලා දාන්න. ඊට බ්‍රැක්ටියෝලේට්. බ්‍රැක්ටියෝලේට් නම් ඒකට BRL කියලා දානවා. E බ්‍රැක්ටියෝලේට් නම් BBRL කියලා දානවා. මේල් නම් ඊතලයක් උඩට තියෙන එක. ෆීමේල් නම් ක්‍රොස් එකේ යටට තියෙන එක. බයිසෙක්ෂුවල් නම් දෙකම එකතු වෙච්ච. ඊට පස්සේ ඇක්ටිනෝමෝෆික් නම් ස්ටාර් එකක්. සයිගෝමෝෆික් නම් එක කුරුසයක් එහෙම නැත්නම් පර්සන්ටේජ් ලකුණ. එපිකැලික්ස්. කැලික්ස් එකට යටින් තව චූටියට හැදෙනවානේ. කැලික්ස් කියන්නේ අර යටින්ම මේ යටින් අර සෙපල් જાති කොළ පාටට. ඒකට යටින් තවත් පොඩියට කොළ තියෙනවා නම් ඒකට තමයි එපිකැලික්ස් කියන්නේ. ඒක තියෙනවා නම් EP කියලා දාන්න. පොලිසෙපලස්. ඒ කියන්නේ මේ කැලික්ස් එක වෙන වෙනම තියෙනවා නම් K නිකන් දානවා. ඊට පස්සේ කැලික්ස් එක එකට එකතු වෙලා. ඒ කියන්නේ අපි ගැමෝසෙපලස් පොලිසෙපලස් කියලා කතා කරේ. ඔක්කොම එකට එකතු වෙලා ටියුබ් එකක් වගේ තියෙනවා නම් එයා ගැමෝසෙපලස්. එතකොට වරහණක් දාලා තමයි ඒක ලියන්නේ. ඒකත් එයා නිකන් ටියුබ් එකක් වගේ වැහිලානේ තියෙන්නේ ඉතින්. ඒ හින්දා ඒක වරහණක් දාලා ලියන්නේ. ඊට පස්සේ පොලිපෙටලස්. පෙටල්ස් වල මේ වෙන වෙනම හැදලා තියෙනවා නම් ඒක පොලිපෙටලස්. රෝස් ඒව ගැන අපි කතා කරේ ඒක තමයි. ඊට පස්සේ කොරල්ලා යුනයිටඩ්. ඒ කියන්නේ ගැමෝපෙටලස්. ඔක්කොම එකට එකතු වෙලා වගේ හැදිලා මේ නිකන් කප් එකක් වගේ හැදලා තියෙන ඒවා දාන්න පුළුවන් අපිට වරහණක් දාන්න. ඊට පස්සේ කොරල්ලා ක්‍රුසිෆෝම්. එයාගේ හැදෙන පෙති නිකන් මේ කප් එකක් වගේ හැදිලා තියෙනවා නම් ඒකට නිකම්ම අපිට CX කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ පෙරියන්ත්. පෙරියන්ත් කියන්නේ පෙටල්ස් නොයි සෙපල්ස්. ඒ කියන්නේ පෙති වලට යටින් කොළ වගේ නේ මේ පාර්ට්ස් දෙකම එකට එකතු වුණාම තමයි පෙරියන්ත් කියන්නේ. ඒක තියෙනවා නම් අපිට P කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඇන්ඩ්‍රෝසියම් ෆ්‍රී. ඇන්ඩ්‍රෝසියම් ෆ්‍රී කියන්නේ එයා මල් වලට සම්බන්ධ වෙලා නැහැ. එයා එන්නේ තනිකරම පෙරියන්ත් එකෙන්. ඒ කියන්නේ යටම පාර්ට් එකෙන්. ඒක තමයි ඇන්ඩ්‍රෝසියම් ෆ්‍රී කියන්නේ. ඊට පස්සේ ඇන්ඩ්‍රෝසියම් යුනයිටඩ්. ඇන්ඩ්‍රෝසියම් යුනයිටඩ් කියන්නේ එයා පෙති වලට සම්බන්ධ වෙලා වගේ තියෙනවා නම් ඒක දාන්න පුළුවන් වරහන් දාලා. ඊට පස්සේ එපිෆයිලස්. එපිෆයිලස් එක නම් මොකක්ද කියලා මාත් දන්නේ. ඒක මම බලලා කියන්නම්. ඊට පස්සේ එපිපෙටලස්. පෙටල්ස් මේ පෙටල්ස් හැදිලා තියෙන විදිහ. ඒකේ සෙට් එකක් කතා කරන්නේ මට මතකත් නැහැ. ඒක ඉස්සරහා තිබ්බ ඒක ටිකක් බලන්න. ඊට පස්සේ ගයිනෝසියම් ෆ්‍රී. ගයිනෝසියම් යුනයිටඩ්. ගෑනු පාර්ට් එක කොහොමද මේ මලට ඇටච් වෙලාද ඒව එකට එකතු වෙලාද ඒ කියන එක තමයි ගයිනෝසියම් ෆ්‍රීද යුනයිටඩ්. ඊට පස්සේ සුපීරියර් ඕවරි. ඕවරි එක මේකේ මේ මාක් කරලා තියෙනවා වැරදි මම හිතන්නේ. සුපීරියර් ඕවරි නම් G එක උඩින් එන්න ඕනේ. මේ රෝස පාටින් දාලා තියෙන තැන හරි මෙතන වගුවේ තියෙන එක වැරදි ඒක හදාගන්න. ඉන්ෆීරියර් කියන්නේ යටින් එන්න ඕනේ. ගයිනෝස්ටේජියම් ඒකත් නම් දන්නේ නැහැ. ඒකත් මම පොඩ්ඩක් බලලා කියන්න. ඊළඟ ස්ලයිඩ් එක. floral formula ඒක consistent වලු flower එකේ symmetry එකේ number of sepals, number of petals, number of stamens, number of carpel. ඒ කියන්නේ යාගේ තියෙන මේ එක එක parts ඒව number එකත් එක්කම ලියන්න ඕනේ. fuse ඒ කියන්නේ එකට එකතු වෙලා හැදිලා තියෙන ඒවා නම් ඒව අනිවාර්යයෙන්ම මේ වරහන් ඇතුලේ දාන්න ඕනේ. මෙතන දීලා තියෙනවා floral formula and floral diagram. floral diagram එකත් ඔයාලා අඳින්න ඕනේ. ගොඩක් වෙලාවට ෆ්ලෝරල් මේ ඩයග්‍රෑම් එක ඇඳගෙන ඔයාලා ෆ්ලෝරල් ෆෝමියුලා එක ලියන්න try කරාම ඒක හරියට අඳින්න පුළුවන්. ඒකවත් අපි මේ මල් පෙති ගාන එහෙම හරියට මාක් වෙනවනේ. එතකොට අපිට සූත්‍රයට දාගන්න ලේසි. මේකේ දීලා තියෙනවා මේ දීලා තියෙන ෆ්ලවර් එකේ ගෑනු පාර්ට් එකක් තියෙනවා පිරිමි පාර්ට් එකක් තියෙනවා. ඇයි කිව්වොත් මැද දීලා තියෙනවා ගෑනු පාර්ට් එක. ඩිම්බ කෝෂයි එයාගේ ওই තියෙන පාර්ට් ටික දීලා තියෙනවා මැද. ඊට පස්සේ එයාගේ මේල් පාර්ට් එක. ඒ කියන්නේ ඇන්ඩ්‍රෝසියම් පාර්ට් එක කියන්නේ අර සූත්‍රිකාවයි රේණු ඒ ටික තියෙන ටික තමයි ඔය බෝන්චියට වගේ පහක් තියෙන්නේ. ඒ ටිකෙන් තමයි පිරිමි පාර්ට් එක දක්වන්නේ. ඊට පස්සේ ඊට වටෙන් තියෙන ඔයාගේ මල් පෙති.
ඒ කියන්නේ petals. ඊට එහායින් තියෙනවා sepals. sepals කියන්නේ කොළ පාටින් එන ඒවා ටික. ඊට පස්සේ එයාගේ එක බ්‍රැක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කොළයට අමතරව තව එන මේ චූටි පත්‍රිකා වගේ මං කිය විශේෂණය වෙලා තියෙන ඒවා කියලා. ඒකකුත් තියෙනවා. ඒක තමයි මේ යටින් දාලා තියෙන්නේ. එතකොට එක බ්‍රැක්ට් එකකුත් තියෙනවා. ඊපස්සේ එයාගේ පෙඩන්කල් එකක් දාලා තියෙනවා. එතකොට මෙයාගේ ෆ්ලෝරල් ෆෝමියුලා එක ලියනවා නම් මේකේ දීලා තියෙනවා බයිසෙක්ෂුවල්. මෙයාගේ පාර්ට්ස් දෙකම දකින්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ එයාගේ සමමිතිය. එතකොට මේකෙන් දීලා තියෙන්නේ එයා ඇක්ටිනෝමෝෆික්. කොයි පැත්තට මේ එයාගේ මේ ද්විපාර්ශ්වික සමමිතියට වඩා සමමිතියවල් තියෙනවනේ. ඒක තමයි මේකෙන් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පාර්ට් 5කට වගේ කපන්න උලන්නේ එක සමානව දෙපැත්තට. ඒක තමයි මේ තරුවක් ස්ටාර් එක වගේ දාලා තියෙන එකෙන් දාලා තියෙන්නේ. ඊට පස්සේ K5. කැලික්ස් එක. කැලික්ස් එකේ සෙපල්ස් තියෙන ගාන. K දානවා. K කියන්නේ කැලික්ස් යට තියෙන. එතකොට එයාගේ තියෙන ගාන. එයාට තියෙන කැලික්ස් එකේ තියෙන සෙපල්ස් ගාන තමයි 5. ඒකෙන් තමයි යටින් 5 දාලා තියෙන්නේ. ඊට පස්සේ කොරොල්ලා. කොරොල්ලා කියන්නේ එයාගේ මල් පෙති. මල් පෙති ගත්තත් මල් පෙතිත් 5ක් තියෙනවා. ඒක තමයි 5 කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ඇන්ඩ්‍රෝසියම්. ඇන්ඩ්‍රෝසියම් කියන්නේ පිරිමි පාර්ට්ස්. ඒවා කීයක් අපිට දකින්න පුළුවන්. එතකොට මෙතන බෝන්චයට විදියට ඔය 5ක් දීලා තියෙන්නේ. එතකොට ඒකත් දාන්න ඕනේ 5ක් කියලා. ඊට පස්සේ එයාගේ ගයිනෝසියම්. ගෑනු පාර්ට් එක කොහොමද? ඒක දීලා තියෙනවා මේ එකයිනේ තියෙන්නේ. දෙකක් තිබ්බොත් දෙක දාන්න පුළුවන්. එක ලියලා යටින් ඉර ඇඳලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ගෑනු පාර්ට් එක මේකේ යටින් මේ තියෙන මල් මේවට වැඩි යටින් තමයි තියෙන්නේ කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. ඒක හොයාගන්න විදිහ ඒව හොයාගන්න විදිහකුත් තියෙනවා මෙතන මේ ෆ්ලවර් එක දීලාම තිබ්බනම් තමයි ලේසි. මෙයාලා තනිකර ෆ්ලෝරල් ෆෝමියුලා එකක් දීලා තියෙන්නේ. එතකොට මේ කොහොමද හොයන්නේ කියන එක නම් මට මතක නැහැ. මම ඒක ටිකක් බලලා කියන්නම්. ඊළඟ ස්ලයිඩ් එක දාන්න. ඉවරයිනේ. මේකේ මේ අපිට දීපු ප්‍රශ්න මොනවා හරි තියෙනවද කියලා බලලා මම මේ අහලා ඊළඟ දවසේ එක්සර්සයිස් ටිකක් දෙන්නම්. ස්ලයිඩ්ස් මේ දැම්මනේ ගෲප් එකට ටිකක් මේ ටර්ම්ස් ටික මතක තියාගන්න. ඔයාලට තාම මේක කරයිද නැද්ද දන්නේ නැහැ. බයෝ පටන් ගත්තද නංගි ෆැමිලි එහෙම නැහනේ. නෑ අක්කේ තාම. නෑ අක්කේ. හරි. මේ මොන හරි මේ ප්‍රශ්න තියෙන ඒවා තිබ්බොත් මම මේ බලලා ගෲප් එකට දාන්නම්. ඔයාලා ටර්ම්ස් ටික බලා ගන්න. ඊළඟ දවසේ කරමු නේ ඒ ටික. හරි අක්කේ. අක්කේ. තේරෙන්නේ නැති දැනක් තිබ්බොත් මේ මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවද කියනවා. එහෙම නැත්නම් ගෲප් එකට හරි දාන්න. ප්‍රශ්න මොන හරි තියෙනවද? ප්‍රශ්න අහන්නවත් තේරුන්නේ නැද්ද? තේරුණා අක්කේ. මොන හරි ප්‍රශ්න තිබ්බොත් එහෙනම් මනීෂට දාන්න. එතකොට එයා ඒවයි. හරිනේ නංගි එහෙනම්. හරි අක්කේ. Thank you අක්කේ. හරි ඔකේ නංගි බයි. Thank you Thank you, අක්කේ. Thank you අක්කේ.